අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 285 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා කාලය සැපයලා තියෙන්නේ අපි සීලමු දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් තීති ගරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පැයේදී සරුවච්චන් වහන්සේට අහුම්කම් දෙන්න හදාන. ඉතින් අපි මේ දවසේ යම් වෙලාවක මේ වගේ වැස්ස කාලෙක අපි මේ වගේ එක වහලයක් හරි එකතු වෙලා බුදු බණක් අහන්න. අපි අවස්ථාව ලබා ගත්තේ කොච්චර අමාරුවෙන්ද කියලා බැලුවොත් අපි එක එක්කනේ දන්නවා කොච්චරක් අපිට දහසකුත් කටයුත්තර තියේදී කනකස් බෑවෙකි වේසුදෙරින් අහස බලන්න වගේ තමයි මෙහෙම බණක් අහන්න ලැබෙන්නේ. බණ ඇහෙන්නේ නැතුව නෙවෙයි. ඒවා ඉතින් දහසකුත් වැඩ කරන ගමන් යන ගමන් එන ගමන් බණ ඇහෙනවා. මේක මේ අපිටම කියන බණක් නේ. ඇහෙන බණ නෙවෙයි මේක අහන බණ. ඒ සඳහා එක එක්කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න අපි මෙතෙන්ට එන්න මේ තරම් සංවිධානය කර ගන්න කොච්චරක් දේවල් ඈත්මෑත් කරගන්න මේ අවස්ථාව ගත්තී කියලා. ඉතින් අපි මේ සිළුම දෙනා ඊටාම සාදරයෙන් බාර ගන්නවා නිස්සන්වනේ භාවනා වැඩමුළුවට. ඉතින් මෙතෙන්ට ආවයි කියලා ඔක්කොම නිවන් දකින්නේ නැහැ නේ. එහෙම නම් නිස්සන්වනේ ඔක්කොම නිවන් දැකලා තියෙන්න eBay. ආවට පස්සේ අච්චර මහන්සි වෙලා අවස්ථාව ලබා ගත්තට පස්සේ තමන් බලාපොරොත්තු වෙන අර්ථ සිද්ධිය සඳහා කල යුතු යමක් තියෙනවා. අර තියෙන දැනුම මතුමැත්තේ තියෙන දැනමිතිකමට උඩින් අපි දැන් ගිහි අතහැරීම සඳහා තමයි ඔච්චර වෙලා අපි ගත්ත ප්‍රයත්නයේ වැදගත් උනේ. අපේ ගෙවල් දොරවල් හරක බාහන දෙමව්පියෝ ඔක්කොම අතහැරලා දුවා දරුවෝ අතහැරලා අපි ඔක්කොම මේ වගේ ඉන්න පිරිසක් මැදට එන්න. දැන් මේ එච්චර අමාරුවෙන් ලොකුම වැරද්ද වැඩි කරලා තියෙනවා. නමුත් ඒ මතින් කාරණා ඉෂ්ට සිද්ධ වෙන්නේ ඒ පංචෛ භික්ඛවේ අංගේයි අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝ මුත්‍ති පලාච හෝති චේමිතෝ මිති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච කියලා මේ වගේ පිරිසකට සුවිශේෂී වෙච්ච බණක් බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. මහණෙනි මේ වගේ දැනටමත් ගිහිගේ ඉඳලා කරන්න බෑ කියලා తాවකාලිකව හරි දවස් කීපයකටයි. එහෙම නැත්නම් ජීවිත යාව ජීවිකව හරි පැවිදි වෙච්ච කෙනෙක් විසින් දත යුතු වග බලාගත යුතු අනුග්‍රහ කළ යුතු සප්පාය කරනු සලසා යුතු කරුණු පහක් තියෙනවා. ඒක අනුග්‍රහිත සූත්‍රයේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. අපි ඒක මේ 285 වෙනි වතාවට තමයි මේ මතක් කරන්නේ මේ ශාලාව ඇතුලේ. හැම වැඩමුළුවකදීම අපි ඒක මතක් කරලා තියෙනවා. ඒකෙදි ඉස්සල්ලාම කියන්නේ සීල අනුග්‍රහිතාච හෝති මේ ගිහිගේ අතහැරලාවට පස්සේ මේ අපේ තියෙන මේ හිතේ තියෙන මේ කහට මේ කෙලෙස් අයින් වෙන්න නම් හිත අලුත් වෙන්න නම් හිත විසුද්ධියටපත් වෙන්න නම් සීලයක් රකින්න ඕන. එහෙම නැත්නම් දුස්සීලයි, අශීලාචාරයි, අශික්ෂිතයි. ඊතරතර ජීවිතය ගත්තොත් ඒක අපිට එහෙම සීලවන්ත කතියක් කියන්න බෑ. ඒ නිසා අපි මෙතෙන් ආවට පස්සේ අට සීල් සමාදන් වෙනවා. දස නව සීල්, දස සීල්, සාමනීර සීල්, උපසම්පදා සීල්. ඉතින් මේක කඩාගත්තොත් මේ හිටියත් එකයි, ගෙදර හිටියත් එකයි. ඒ නිසා අපි හැම වෙලාවෙම මතක් කරනවා තමන් ගත්ත පදනමක් තියෙනවා. අපි මෙතෙන් දෙන්න සමාජිකත්වයක් ගන්න එකක් කේත්‍රිකේ කාලයට ගිහින් අයින් වෙන්න ඕන.
ඒතකොට සෙල්ෆෝන් එක පැත්තකට දානවා, ඇඳුම් පැළඳුම් අත් පැත්තකට දානවා, සමහරව කනකර ආභරණ ආයිත්තම් පව පැත්තකට දානවා. ඒ වගේම ඉන්න පිරිසකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඒකේ ඉන්න නම් දිගට සීලානුගහිතාචෝ. දෙක සුතානුගහිතාචෝති. මේ වගේ වරින් වර බුද්ධ දේශනාවට අහුම්කම් දෙනවා. ඊතරතුරේ හිටියනම් කන පිරෙන්න කුණු අර පැහිනවනේ. වල්පල් කිසිම තේරුමක් නැති දේවල්. දැන් මේවා නාහයින්න විතරක් නෙවෙයි. එකිනෙකාගේ කණ්ඩ කරලා කියන කුණු අරපයි රහස් නොයි කතන්දරයි නාහයින්න විතර නෙවෙයි. සෙල්ෆෝන් නැහැ, SMS නැහැ, Wi-Fi නැහැ, Facebook නැහැ, chat නැහැ. ඒ වෙනකොට බුදුබණක් අහන්න. සුතානුග්‍රහිතය කියලා එකට කියනවා. බහුසුත භාවයේ පොතේ දැනුම ලබා වඩා ගන්නවා. ඇත්තට මේ අපි ඔක්කොමලා හොඳ දැනුවත් කට්ටියක්. කාටවත් කියන්න බෑ මේ අය අතර නොදන්න අකුරු නොදන්න වැද්දවත් ම්ලේච්චයවත් නෙවෙයි. ඒ තියෙද්දි මේ බෙහෙත් තුණ්ඩු ටික කියව ගන්න ඕන. නැත්තම් මේ ගමන යන්න බෑ. ඒකට අපි කියනවා සුතානුග්‍රහිතය. ඒ නිසා හැමදාම පැයක් වෙන් කරලා තිනවා සුතේට. බහුසුත භාවයට. ඒක තමයි මේ පැය. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙන එක. 3 සාකච්ඡානුග්‍රහිතෝච හොති. සාකච්ඡානුග්‍රහිතා කියලා කියන්නේ අපි දවල් පැයක් ගත්තනේ. මෙහෙම කරන ගමන් අපි එකිනෙකා කතා කරගන්නවා. මෙන්න මෙහෙම මට ප්‍රශ්නයක් ආවා. මෙන්න මෙහෙම මට වාසියක් ආවා. මෙන්න මෙහෙම මට සිද්ධ වුණයි කියලා. ඉතින් ඒකට අපි දන්නවා ඔක්කොම ඉන්නේ එක දිශානතියක. ඔක්කොමලා ඉන්නේ එක දිශාවකට හැරිලායි කියලා. ඒ කියන කතාවෙන් තේරෙනවා මේ අපි අනේන මග පාරේ තියෙන දෙපැත්තේ තියෙන හැතපොන් කණු මග සලකුණු කියවනවා අපි. නැත්තම් අපි වාහනේ ගියර් එක පස්සට දාලා තියෙන එකක්ද දන්නේ නැහැ. පාගවුවට යන්නේ පස්සට දන්නේ. නමුත් අර කමඨාන වාර්තාව දෙනකොට තේරෙනවා ලැබිච්ච කමඨාන වාර්තාව වැඩ කරනකොට මට මෙහෙමයි තේරෙන්නේ කියලා ඉදිරියට යනවා. ඉතින් මේ තුන සීල සුත සාකච්ඡා කියන එක හරි වැදගත්. මොකද සාමාන්‍ය ගෙවල් දොරවල් ඒක නැති එක තමයි ගෙවල් දොරවල් කියලා හිතන්නකෝ. ඒ වගේ තියෙන වෙනම සුතයක්. හැම එක්කනාටම කනපින්දා. හැම එක්කෙනෙකුට කියා ගන්න බැරි තරම් කරුණු තියෙනවා කියා ගන්න. පිස්සු. ඒ වගේම සාකච්ඡා කරනවා පුදුමාකාර විස්තර සාකච්ඡා. හැබැයි ඉන්නේ රට කඩා වැටෙනවා. පුදුමාකාර බණ අහනවා. වැඩි ගාණක් අපායට යනවා. මොකද එහෙම හරියට බණක් භාවනාවක් සාකච්ඡාවක් සූතයක් තියෙනවා නම් එහෙම වෙන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ වගේ තැනකට කොටු කරලා අපි හරිය මේ යන්න දෙන්නේ නැතුව සමතෙට විපස්සනාවට දාගෙන සක්මණට පරියන්කිට දාගෙන අපි කියනවා සීලානුගායිතේ සුතානුගායිතේ සාකච්ඡානුගායිතේ. ඉතින් ඒ ටික අපි නිස්සාරණ වනේ පැත්තෙන් පුළුවන් තරම් උත්සාහ කරනවා දෙන්න. මේකෙන් ගන්න සිල්පද කඩා ගන්න එපා. අපි බණ ටික කියන්නම් පුළුවන් විදියට අපි ධර්ම සාකච්ඡාව කරන්නම් පුළුවන් විදියට ඒ ටික කෙරුවට තව දෙකක් බුදුහාමුදුරු සඳහන් කරනවා අංග සම්පූර්ණ වෙන්න. ඊට ටික තමයි සමතානුග්‍රහිතාච හෝති. අපි ඉඳගෙන හිත එක අරමුණක තියාගෙන ඒකෝදී භාවයකටපත් කරගෙන නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හරියට ටෝච් එකක එළිය පිටියට ගහලා හොඳට හරියට ඒ ටෝච් එකේ එළිය තීතට පුංචි කරනවා වගේ. ඔය පාඩන තිබුණේ එවරෙඩි ටෝච් එක කරකවන්න ඒ එළිය ලොකු කරන්න පුංචි කරන්න පුළුවන්. පුංචි කරන එකට කියනවා ફોકસ කරනවායි කියලා. නාභිගත කරනවායි කියලා. සමතේ කියන්නේ එහෙම නාභිගත කිරීම. අපේ ශක්තිය ඔක්කොම නන්නත්තර වෙලා තියෙන අවුල් වෙච්ච කොණ්ඩ වගේ. ඒකට කොණ්ඩ මොස්තර දාන්න බෑ. ඒක ගැටලියලා කොණ්ඩ පීර ගන්න ඕනේ. එතකොට තමයි කොණ්ඩ මොස්තර දාන්න පුළුවන්. අනිත් වගේ මේ එක දිශානතියකට එක පැත්තකට ඊට ආරවන්න ගන්න උත්සාහය තමයි සමත අනුග්‍රහිතය කියලා කියන්නේ. මේ ධර්මදේශන මේ වැඩමුළුවට ගන්න ධර්මදේශනාවලියත් ඒකට සම්බන්ධයි. ඒ නිසා අපි ටිකක් ඒ ගැන විස්තර කතා කරાવી ඉදිරි දවස්වලදී. ඊ සමතයෙන් හිත කීකටු කරන නතු කරන හරියට ඔපරේෂන් තියටර් එකට ගත්ත මිනිස්සයා ඉන්ජෙක්ෂන් එකක් ගාලා සිහි නැති කරලා ඊට පස්සේ තමයි කපන්නේ. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහය කියලා. ඒක කෙලින්ම ලෙඩාගෙන් අහන්න දෙයක් නෑ. මම සිහි නැති කරන ලෙඩාගෙන් අහනවා මොකද්ද ගායේ කොහොමද කරන්නේ? කැමැතිද ඔපරේෂන් කියලා අස්සම් කෙරුවා ගත්තා ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ ටෝටලි ඇනස්තීසියා හරි එහෙම නැත්නම් ලෝකල් ඇනස්තීසියා හරි ඊට පස්සේ ආයෙ ලෙඩා කතාවක් නැහැ. ඒ වගේ තමයි සමතේ හරි ගස්ස ගත්තට පස්සේ හිත
පුදුමාකාරව తాවකාලික හිරිවට්ටනවා අපි. ඒතකොට සවරන් කෙලින්න බෑ හිතට. ඒතකොට පිස්සු කෙලින්න බෑ හිතට. අන්නේ හිරිවට ගත්තට පස්සේ තමයි විපස්සනා අනුග්‍රහිතය කියන එක කියලා දෙන්නේ. එහෙම නැත්නම් මේ මෙතෙක් කරගෙන ආපු මේ වැඩ කටයුතු මේක අනිත්‍යයි කියන එක, මේ කොයි එකක් දුකට හිටිනවයි කියන එක, ඒක මේ අනිත්‍ය වූ දුක් දේ වෙච්ච දේ මගේ කියා ගන්න එපා. මගේ කියා ගන්නව නම් විදෝපන්. බෙදාගෙන කාපන්. ඇදගෙන නාපන්. ඉච්චරයි. ඒ ටිකක් දැන් අපිට තේරෙනවයි කියලා අනිච්ච දුක්ඛ අනාත්ම තේරෙනව නෙමෙයි තේරෙනවා. ඒක කරන්න සීලානුගායිතේ, සුතානුගායිතේ, සාකච්ඡානුගායිතේ, සමතානුගායිතේ කියන හතරෙන් පස්සේ තමයි ඒ තේරෙන අනිත්‍යය තමයි අනිච්චං කියලා කියන්නේ. ඔය නිකන් අනිච්චං 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 කියලා කටපාඩම් කරාට තියෙන එකට නෙවෙයි. ඒක කරන්න බැරුව නෙවෙයි. ඒක නරකත් නෑ. අද මේ කියන්නේ ඒක නෙවෙයි. එතකොටත් දුක්ඛං කියන එකක් තියෙනවා. ඔය කියන අනේ මේ අනිච්චං දුක්ඛං සංසාරේ බල්ලෙක් මැරිලා මාපාරේ කියන එක නෙවෙයි ඒ කියන්නේ. ඊට වැඩිය මොකද්දෝ ගැඹුරක්. අනත්නම් කියලා එක්කුත් තියෙනවා. ඒකටත් හොඳටම ගෙදරතරච්චාම අනේ අනිච්චං හිටි මොනව කරන්නද කියලා අර අඥාන උපේක්ෂාවෙන් අපි කෑ ගහනවා නෑනේ අනාත්මයි කියලා. ඒකත් නෙමෙයි මේක. ඒ නිසා අර මට්ටම් 3කට 4කට නැග්ගුවාට පස්සේ හිත නැත්නම් හිත විසුද්ධියට ආවට පස්සේ අමුතුම ක්‍රමයක් අපි බුදුහාමුදුරුත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ කියන බණේ තේරෙන්නේ සීලානුගහිත, සුතානුගහිත, සාකච්ඡානුගහිත, සමතානුගහිත උනාට පස්සේ තමයි. හැබැයි ඊට ඉස්සෙල්ලා තේරුම් ගන්න පුළුවන් සුතමේ වාසේ. බැරි නෑ තේරුම් ගන්න. මේ බුදුහාමුදුරු කියලා දෙන්නේ මේකයි. ඒක නමුත් ඒක ඇඟට වදින්නේ නෑ. ඒක නිකන් කාවදින්නේ නෑ. ඒ කාවැදි වුණාට පස්සේ මනුස්සය ඉතුරු වෙන්නේත් නෑ. අනිවාර්යයෙන්ම ආර්ය පුත්තුල තත්ත්වයටපත් වෙනවා. එයාගේ මේ සක්කාය දිට්ඨිය නැති වෙනවා. එයාට මේ පාටියක් දාන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. මොකද එතෙන් යනට පුද්ගලයා නැහැ. ඉතින් මේ වගේ දේවල් ලංකාවේ කරන්න බෑ කියන ලෝකෙකට ඉපදිච්ච જાතියක් අපි. නමුත් අද වෙනකොට සෑහෙන පිරිසක් මේ විපස්සනා අනුගහිතය කළ හැකි, මේ ජීවිතේම නිවන් දැකිය හැකි, තාම බුද්ධ ශාසනය මැරිලා නැහැ කියන තමයි ඕගොල්ලන්ගේ මූණු අපිට සාක්ෂි දෙන්නේ. 73 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේ සියලු ඔක්කොම දේවල් අතහැරලා බැරි වුණත් කමක් නැහැ, පුළුවන් වුණත් කමක් නැහැ අපි මේ කරඤ්ඤං කියලා. ඒකට අපි කියනවා අනුග්‍රහිත පහ කියලා. දැන් මේක නෙවෙයි අපේ මේ 285 වෙනි වැඩමුළුවේ මාතෘකාව. මේක හැම වැඩමුළුවකටම අපි මතක් කරන දෙයක්. ඒක බුදුමඟ පත්‍රයේ මේ දවස්වල යනවා මේ මුළු පොතම අච්චු ගහපු එක අනුග්‍රහිත සූත්‍රයේ පළ වෙනවා. අරගෙන බලන්න දැන් නම් සෑහෙන ප්‍රමාණයක් පළ වෙලා තියෙනවා. ওই මම මෙතෙක් කියපු බණ ටික කියපු බණ විස්තරය. අපි මේ වැඩමුළුවට නැත්නම් අපි ඉලක්කමෙන් කියනවා නම් 285 වෙනි භාවනා වැඩමුළුවට යන්නේ ဒုတိ ය සමාධි සුත්තං කියලා පුත්‍රජාන වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් කරපු සූත්‍රයක්. ඒ කියන්නේ කාරණා 4ක් අපි ඉගෙන ගන්න යනවා. ඒකට තමයි බුදුජානනාංශයේ මාතෘකා තියන්නේ චත්තාරෝ මේ භික්කවේ පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින්. මහණනි මට සර්වඥතා ඥාණයට පේනවා මේ මිනිස්සු 4 කොට්ටාසයක්. ඒකදී බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ භාවනා කරන්න 4 කොට්ටාසයක්, බෞද්ධයෝ 4 කොට්ටාසයක්, ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයෝ 4 කොට්ටානේ මිනිස්සයෝ. ලෝකේ ඉන්න මිනිස්සයෝ චරිත ලක්ෂණ 4ක් කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් පුද්ගලික ලක්ෂණ 4ක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔක්කොටම මේක හැන්දෙන් බෙදලා හරියන්නේ නැහැ. එක එකනාට එක එක මට්ටම් තියෙනවා. මේවට අපි ආවේනික ලක්ෂණ කියනවා, සංසාර පුරුදු කියලා කියනවා. එහෙම නැත්නම් උපනිශ්‍රය සම්පatti කියලා කියනවා. අපි ගේනකොට අපි මොකද්ද ගිය ආත්මෙන් ඉදිරියට ගෙන බ්‍රෝඩ් ෆෝවර්ඩ් බැලන්ස් එකක් තියෙනවා. අපි අරගෙන එනකොට අපිමත් දන්නේ නැති අපේ තියෙන ගති ලක්ෂණ වගේක් තියෙනවා. අපිවට ආශ්‍රව ධර්ම, අනුසේ ධර්ම කියලා කියනවා. ඒ ලක්ෂණ අපේ හැම ක්‍රියාවකම පේනවා, හැම වචනයකම තියෙනවා, හැම හිතවිල්ලකම තියෙනවා. හැබැයි මම දන්නෙත් නැහැ.
මේක කර තියාගෙන තමයි අපි ජීවත් වෙන්නේ. මරණකම්වත් එක ඉවර කරන්න බෑ. ඊගාව ආත්මෙත් අර යන්න. ඒ කියන්නේ අපි පිළිගන්නවා නම් මේ පුනරුත්පත්තිය කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේගේ අර සාරාංශික කල්පලක්ෂයක ආර්ය පරිශ්‍රණයෙන් උන්වහන්සේ දැනගත්තා ඒ ලකුණු අපෙන් අයින් කරන්න පුළුවන්. අර ඇටුවම් බැහැගෙන තියෙන, ලේවලට බැහැගෙන තියෙන, ඥානගතව තියෙන, සංසාරගතව තියෙන, උපනිශ්‍රේ සම්පatti වශයෙන් තියෙන මේ දේවල් නැත්නම් උපදී කියලාත් කියනවා. එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම, අනුශේධ ධර්ම කියලාත් කියනවා. ඒක පේන්නේ නැහැ. ඒක හරියට අපේ ග්‍රහචාරය වගේ. අපි ඉපදෙනකොට යම් ග්‍රහචාරයක් තිබුණා නම් ඒක අපේ ජීවිතේට බලපානවා කියලා කියනවා. ඒ වාගේ මේකේ කර්ම ශක්තියක් බලපානවා. මේක කර්ම ශක්තියකටම සීමා වෙච්ච එකක් නෙවෙයි මේ කතා කරන්නේ. මේක ආසන්නෙන් අනේක. ඒ නිසා එයාගේ ආරම්භක ශේෂේ මේ මාංශ මොන જાති මිනිස්සෙක්ද කියලා අපි මෙතෙක්කල් සංසාරේ කවදාවත් බලලා නැහැ. බලනවට කැමැතිත් නැහැ. අපි මේක පුද්ගලිකයි රහසිගතයි කියලා අපේ ජීවිතේට අත තියන්න එන්න එපා. ඒක හරීම මානවයිති වාසිකම් අනුව වැරද්දක්. එන්න එපා මගේ ජීවිතේට තියන්න ඔයාලට වැඩක් නැහැ නේ මං කොහොම කෙනෙක් වුණත් කියලා අපි කැමති නැහැ. බුදුරජාණන්සේගේ චීන කන්නාඩියට ඔක්කොම පේනවනේ. එතකොට අපි කොච්චර ඇඳගෙන හිටියත් හෙළුවේ ඉන්නේ. මේ ඇඳුම් යට ඇඳුම් 100ක් ඇඳගත්තයි කියන්නේ නේ. යට හෙළුව තියෙන්නේ. ඕක වහන්න බෑ. ඇඳුම් ඇඳයි කියලා. බුදුරජාණන්සේට එහෙම වසංගන්න බෑ. උන්වහන්සේට ආසේ අනුසේ ඥානෙ, ඉන්ද්‍රිය පරිපරියත් ඥානෙ තියෙන මේ කෙනා දකින්නකොටම පේනවා එක්ස්රේ එකට ආවුණා වගේ අහවලා මේමයි කියලා. එහෙම කිව්වහම යාට නින්දාවක් වෙනවා. උඟ දෙනෙක් කැමති නෑ මම කවුද කියලා දැනගන්න. ඒක මම කවුද කියලා දැනගැනීම විශාල ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. අපි මෙතෙක් කල මම කවුද කියලා දැනගන්න ඕන කමක් නෑ. ඇමරිකාවේ ජනාධිපති කවුද? ලංකාවේ ජනාධිපති කවුද? කියන මාල්නි පොන්සේකා කියන්නේ කවුද? ගාමිණී පොන්සේකා කියන්නේ කවුද? ඕවනේ අපි දන්නේ. ඒ හැම දෙයක්ම දැනගැනීමෙන් මම කවුද කියලා දැනගැනීම පස්සට යනවා. එනිසා මේ අධ්‍යාපනයෙන් අපි මත ගාලා කුණු කරලා විනාශ කරලා තියෙනවා. වෙච්චි මොනවදෝ දේවලුයි වෙන්න තියෙන දේවලුයි ඉතිහාසයයි භූගෝලයයි උගන්වනවා මිසක්කා තෝ කවුද කියන එක who am I කියන එක what am I කියන එක අහන්නවත් අපේ දෙමාපියෝ කැමති නැහැ. අපේ දරුවෝ කැමතිත් නැහැ. ආගම කැමතිත් නැහැ. විශ්වවිද්‍යාල කැමතිත් නැහැ. රජේ කැමතිත් නැහැ. දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ සමාජ එක එකක් දන්නේ මුන් ඔක්කොම අනුන් රවට්ටන වල් පෙරේතු කියන්නේ අපිම තමයි ඉතින් ආර්ථික විශේෂඥයෝ කියලා වෙනම જાතියක් නැහැ නේ. දැන් අපි මේ සූත්‍රයෙන් දැනගන්න උත්සාහ කරනවා අපි අවංකව මේ බුදුහාමුදුරුවෝ කියපේක නිසා මේ කාටවත් දොස් කියන්න බෑනේ. චත්තාරෝ මේ පුද්ගලෝ ලෝකේ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මි. මේ ලෝකේ පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ 4න් උඹ කවුද කියලා බලාගනි. ඒකත් බලන්න මේ වැඩමුළු ඉවර වෙනකන් අපිට අල්ලගන්න පුළුවන් වේද කියන්න බෑ. අපිට පොඩි ඉඟියක් ලැබෙයි. මොකද්ද වෙන්නේ කියලා අපි හිතමු අපි ඔක්කොම මානසික රෝගීන් කියලා. අපි අයිති වෙන්නේ මොන රෝගයකටද කියලා. මේක ටෙන්ෂන්ද, මේක ෆ්‍රස්ට්‍රේෂන්ද, මේක සිසොෆීනියාද, මේක බයිපෝලාද, මොකද්ද මේ ලෙඩේ කියලා දන්නේ නැහැ. මේ ජීවත් වෙන ඒ ඌේ පිස්සුව එහෙමම තමයි උපන්දා ඉදලම ඒ පිස්සුව කෙලගෙන ඉන්නවා. ඉතින් අනික් මිනිස්සු ගණන් ගන්න නැහැ නේ. අපිට පුළුවන් අපේ පිස්සුව කෙල ගන්න අපිට අතේ මිටේ සල්ලි තියෙන තාක්කල්. බෑ කෙලින්නේ පිස්සු බව දන්නේ නැහැ. නමුත් අවාසනාවකට බුදුචාන් වහන්සේගේ අර ඇහැට ඔක්කොම පේනවා. කෙලින පිස්සු. පිස්සු ඩබල්. පිස්සු හොඳ එක තියෙන. ඉතින් අපි මේ දවස් කීපය ඇතුළත උත්සාහ කරන්න හදන්නේ මේ මං අයිති වෙන්නේ ඔය 4යි ඉතින් 4 නිසා ඉච්චර අමාරු වෙන එකක් නෑ. දවස් 4ක් තියෙනවනේ. උත්සාහ කරනවා මම මොන වර්ගයකටද වැටෙන්නේ කියලා. එච්චර සඳහා උපමාන රාශියක් අපි සාකච්ඡා කරાવી. අපි අද ගන්න හදන්නේ මේ 4 වර්ගයෙන් පළවෙනි වර්ගයේ මේ ඔක්කොටම මේක අදාළ නැති වෙයි. නමුත් මේකේ ඉන්න කට්ටියකින් 20ක් 25කට ඒ වර්ගය අදාළයි.
අපි එතනින් පටන් අර ගන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ මේක ඉදිරිපත් කරන්නේ මොකද්ද? සර්වඥතා ඥාණයෙන් පෙරලානේ. එසා පළවෙනි වර්ගයේ ගත්තොත් බුදුන්සේ සඳහන් කරනවා ඉද බික්කවේ ඒකච්ච බුග්ගලෝ ලාභී හෝති අජ්ජත්තං චේතෝ විසෙයිතෝ සමතස්ස. සමහර කට්ටියට මේ දවසක දෙකක භාවනාවෙන් සමතය ලබන්න පුළුවන්. හිතේ ඒකෝදි භාවය ලබන්න පුළුවන්. ඒගොල්ලන්ට බොහොම ඉක්මනට හිත සමාධිගත වෙනවා. හිත ඒකාග්‍ර වෙනවා. එතන මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක එකම දෙයකට ගහගෙන යන්න පුළුවන් කැටිපෝලකින් ගලක් විදින්න වගේ ඊතලයකින් විදින්න වගේ තුවක්කුක වෙඩි තියන්න වගේ හරියට එල්ලෙට තියලා ටක්කෙට තියලා චිත්තට වෙඩි තියා ගන්න පුළුවන් වගේ සමහර ඇත්තෝ ඉන්නවා මේ ලෝකේ න ලාභී හෝති අධිපඤ්ඤා ධම්ම චේතෝ සමතස්ස. එයාට අධිප්‍රඥාව නැහැ විපස්සනාව නැහැ. සමතය තියෙනවා ඒ වුණාට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව නැහැ. ඒකට යාට විපස්සනාව තේරෙන්නේ නැහැ සමතේ තේරෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් නේ. මොකද ගෙවල් දොරවල් වල ඒක නැහැනේ අපිට. ඒක තියෙන්නේ ආගම ධර්ම විතරයි. ඒක තියෙන්නේ දර්ශන විද්‍යාවේ පෙන්වන එකක්. අපි දන්නෙත් නැහැ. නමුත් අපි පොඩි උත්සාහයක් කරලා බැලුවොත් අපි කිව්වොත් මේ සමත යන එක්කෙනෙක් මේ හොයන්නේ කවුද සමතේට යන්නේ කිව්වොත් එයාට හුඟක් වෙලාවට තේරෙනවා ඉඳගෙන භාවනා කරන එක මට සැපයි. අස්තිකත් වහගෙන සද්දත් නැත්නම්කට වෙලා ගන්ධ රස නැති වාතාවරණයක ඉඳගෙන කය හොල්ලන්නෙත් නැතුව හිතුවත් යට ඉන්නත් පුළුවන්. ඒකෙදී හුස්ම රැලි රාශියක් දකින්න පුළුවන්. ඒකට තේරෙනවා එන්නේ මේ රත් වෙච්ච ඉටි ටිකක් වාතයට තිබ්බ ගමන් හැමීට ඝන වේගන යන්නේ. තද වේගන එන්නේ. එහෙම නැත්නම් උණු වෙච්ච බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්මට පස්සේ එහෙම ඝනී භවණය වෙන්නේ. මිද්ද කියන වචනේ තියෙන මිදෙනවයි කියන වචනයක් තියෙන වගේ බොහෝම ඉක්මනට යාට හිත එක තැනක එක අරමුණක එක ඉරියව්වක එක භාවනාවක තැම්පත් කරන්න පුළුවන්. ඒකෙනත් ඒක දන්නේ සක්මනයි පරියන්කයි දෙකම කරලා බැලුවොත් තමයි. එදා අපි සුබෝධාරාමේ ගිය වෙලාවේදී ගිය සෙනසුරාදා හැන්දෑවේ 2 සිට 4 දක්වා හිටියේ මේ වැහුංගල පන්සලෙන් ගෙනව ළමයි 50 දෙනෙක්. එතන තවත් ඉස්කෝලේකින් හොඳ 9 පන්ති 10 පන්ති වගේ ළමයි ටිකක් ඇවිල්ලා හිටියා. ඒගොල්ලන්ට අපි සක්මන් භාවනා කරේවා පරියන්කේ කෙරෙව්වා. කෙරලිවල ඇහුවා කියන්නකෝ ඔයගොල්ලන්ගේ භාවනා විස්තරය කියලා. ඉතින් පොඩි උන් අර පළවෙනි වතාවට එම මයික් එකට එන්නේ නැහනේ. ඊට පස්සේ මම ඇහුවා නිකන් අවුස්සන්න ඕන නිසා ඔයගොල්ලන්ට ඇවිදින එක හොඳට සතිය පිටවන්න පුළුවන් කියන කට්ටිය අත උස්සන්නකෝ. ඉඳගෙන හොඳට සතිය පිටවන්න පුළුවන් කට්ටිය අත උස්සන්නකෝ කියලා. ඉතින් 4 දෙනෙක් එක්කෙනෙක් කතා කරනවා අනික අය ආවා. ඊට පස්සේ කිව්වා ඇවිදින එකේ මට සතිය පිටවන්නට ලේසි. ඒතර මම ඇහුවා මෙතන කවුරු හරි ඉන්නවද අත උස්සන්න? ඇවිදිනවට වැඩිය ඉඳගෙන ඉන්න එකට කැමති කියලා. බොහොම සුළු පිරිසයි අත ඉස්සුවේ. ඉතින් එතකොට හිටියා එතන බංගලාදේශ ආම්තු කෙනෙක් අපිත් එක වේදිකාවේ වඩලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ අයට ඔබ වහන්සේගේ දැනුමෙන් වාඩි වෙලා ඉන්නකොට තියෙන ප්‍රශ්න විසඳගෙන වැඩි වේලාවක් වාඩි වෙලා වැඩි වේලාවක් හුස්මෙම හිත තියාගෙන උපක්‍රම ටිකක් කියලා දෙන්නකෝ කියලා ඒ ආම්දුත් හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඒ ශාංශයෙන් අර කට්ටියට කියලා දුන්නා. ඉදායනකොට වань නිදිමත එනවනේ ඒකට තීන මිද්ද කියලානේ කියන්නේ. එන්න දෙන්නේ නැතුව මෙනෙහි කරමින් ආස්වාද ප්‍රස්වාස කරමින් වැඩි උලංගලි ගානක් බලන්න ඕන කියලා. එතකොටත් එක්ක ළමෙක් දෙන්නෙක් මට මතක නැහැ හරියට ඒගොල්ලෝ කිව්වා අපිට ඉඳගෙන ඉන්න එක ලේසි. ඇවිදින්න ගියාම අපිට රූප පේනවා, කය චලනය වෙනවා, සත්තු පෑගෙනවා. එතකොට හිත පවත්වන්න බෑ කියලා. තව සමහර කියනවා නෑ. අපිට කොච්චර සෙල්ලම් තිබ්බත් සක්මන හොඳයි. සක්මනේ හතියට හිත එක රස් වෙනවා. අපිට ක්‍රියාකාරක කරන ගමන් වැඩි හිතේ සාන්තිකර තත්වයක් එන්නේ සක්මනේ කියලා. ඉතින් මම මේ පුංචි උපමාවක් මම කිව්වේ මේ අපි ක්‍රියාකාරකම් දෙකක් කරනකොට සක්මනයි පරියංගයයි කියලා සමහරු ස්වභාවයෙන්ම ඒ ඉඳගෙන කරන භාවනාවට කැමති. එහෙම කෙනාට මේ තෙතබර වාතාවරණයේ සීතල හරිය කැමති. ඒකේ
අඩුපාඩු වගේකුත් තියෙනවා, ಗುಣ පැත්තකුත් තියෙනවා. හැබැයි එයාට කිව්වොත් එහෙම සක්මන් කරමින් භාවනා කරන්න කියලා ආයෙක මට බෑ. එතකොට මම කැමති නෑ. මට කැමති ඉඳගෙන ඉන්න භාවනාව තමයි කියලා. ඒක දෝෂයක් නෙවෙයි. ඒක යා කරන දෙයක්වත් නෙවෙයි. ඒ ගිනාපු චරිත ලක්ෂණ වගේ. නමුත් එහෙම කෙනෙක් දැනගත්තට පස්සේ යාට තියෙන ගොඩක් මේ ඉඳගෙන භාවනා කරන සමතේට බර සිතේ ඒකෝදි භාවයට කිට්ටු වැඩි වේලාවක් හිත හුස්මේ පවත්වාගෙන ඉන්න පුළුවන් ඉරියව්වේ පවත්වාගෙන ඉන්න පුළුවන් වාඩි වෙලා ඉන්න ඉරියව්වයි හුඟක් හොඳ කියලා කියනවනම් එයාට අපි කියනවා බුදුහාමුදුරුවෝ කියපු තාලෙට ඔය කෙනා චේතෝ සමතේට බර ඒක ලබන්න ලේසි ලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස. නැත්නම් මේකට චිත්ත භාවනා කියලා කියනවා. නැත්නම් සමත භාවනා කියලා කියනවා. මේ වචන දෙකම පාවිච්චි කරන අපේ ත්‍රිපිටකේ. ඒක ලේසියෙන් ලබා ගන්න දන්නවා. එයාට වැඩි වෙලා දඟලන්න ඕනේ නැහැ. නැත්නම් දඟලුවාට හම්බ වෙන්නේ සමතේ. ඒ නැත්නම් චිත්ත භාවනාව. ඉතින් ඒක නා දන්නේ නැහැ. ඒක නා කියන්නේ මං කැමති නෑ සක්මනට. මං කැමති නෑ ඉදින්දා වැඩවලට. මං කැමති නෑ වටපිට බලන්න. මං කැමති එක තැනකට වෙලා භාවනා කරන්න කියලා. ඒකට ගුරුවරයා දැනගන්න ඕනේ. මෙයා සමාජයට පැය දෙක තුන වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නත් කැමති. අල්ලගෙන යනවා. ඒකට ගුරුවරයා දැනගන්න ඕනේ මෙයා ලාභී හෝති චේතෝ සමතස්ස කියන කෙනාට. ඒ කෙනාට කියන්නේ ඔබ ඉස්සෙල්ලා කරන්න තියෙන මේ වගේ වාතාවරණය හදාගෙන හිත සමතේකටපත් කරගෙන නැත්නම් හිත එකලස් කරගෙන පුළුවන් තරම් අධිපඤ්ඤා විපස්සනාවට එහෙම නැත්නම් ඒ උපයා ගන්නා ලද සමතය නැත්නම් මේ උපයා ගන්නා ලද මේ ඉරියව්ව උපයා ගන්නා ලද මේ ඒකෝදි භාවයත් අනිච්ඡං කියන පැත්තට දාපන්. යා හරි අකමැති. යාගෙන ආපෝ බෑ මෙච්චර අමාරුවෙන් ගෙවල් දොරවල් අතහැරලා ඇවිල්ලා වාඩි වෙලා අතක් පිට අතක් තියාගෙන මෙච්චර අමාරුවෙන් හොයාගත්ත මේ සමාධිය අනිච්ඡං කියන්න මම කැමති නෑ. එයා හිතේ බොක්කෙම්ම කැමති නෑ. මේ දෙක එකක්. ඒ කියන්නේ සමතේට යන කෙනා සමතිය උපයාගත්ත කෙනා ඒ සමතේ තියෙන ආදීනව දකින්න. සමතේ තියෙන මේක වෙනස් වෙන සුළු බව, චපල බව, වංචනික බව, ෂට බව, මේකේ තියෙන විදර්ශනා උපක්ලේශ දකින්න කැමති නැහැ. එහෙම වුණොත් යාට තමයි පිස්සු හැදෙන්නේ. එහෙම නැත්නම් එයා සීදීනසා ගන්නුණත් ඉඩ තියෙනවා. මට ලැබිච්ච සමාධිය වෙනස් වෙන එකටත් කැමති නැහැ. වෙනස් කියලා පිළිගන්නත් කැමති නැහැ. එච්චර මොකද සමාධියේ ලොකු ආනිසංස තියෙනවා. ඔය බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ ලංකාවේ ඉඳලා තියෙන අවුරුදු 3-4ක් විතර ඔය කඳුබඩ පටන් ගන්න ඉස්සෙල්ලා මත්තේ කොට තිබිලා තියෙනවා පුංචි භාවනා මධ්‍යස්ථානයක්. ඒකෙන් තමයි කඳුබඩ හදලා තියෙන්නේ. ඒකේ සාර්ථකත්වය මත. එතකොට අපේ හිටපු කේමානන්ද ස්වාමීන් වහන්සේත් ගිහිල්ලා භාවනා කරලා තියෙනවා. ඉතින් බොහොම සුළු පිරිසයි ඒ කාලේ ලංකාවේ භාවනා කරේ. භාවනා කියන එක එච්චර ප්‍රසිද්ධ නැහැ. පැවතිච්ච රජයේ අනුග්‍රහය ලැබිලා තිබුණා. කඳුබඩ භාවනා ක්‍රමයට, මහාශී භාවනා ක්‍රමයට, මහාශී සාඩොත් ඇවිල්ලා අපේ පණ්ඩිත ස්වාමීන් සමය නතර කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට මතකයිලු ඒ ස්වාමීන් කියනවා කඳුබඩ හැදුවට පස්සේ උපාසක මාත්‍යෙක් ඇවිල්ලා පුදුම විදියට අර සායඩෝ උගන්නන භාවනා ක්‍රමයට පණේපා කියලා භාවනා කරා. ඒක සාමාන්‍යයෙන් චේතෝ සමතේ නෙමෙයි උගන්වන්නේ. ඒක විපස්සනාමයි උගන්වන්නේ. අපි කියන්නේ මහසි භාවනා ක්‍රමයක සුද්ධ විපස්සනා වෙන්නේ. අර උපාසක මාත්‍යා කාගෙන ගිහිල්ලා තියෙනවා. ඉගෙනගෙන මහන්සි වෙලා යම් ප්‍රමාණයකට ගියාට පස්සේ සායඩෝ කියලා තියෙනවා දැන් හරි අපේ නම් දැන් ඒ අපේ මේ හතර වර්ගයේ ඊගාව එක්කන ගැන මේ කියන්නේ. අපි සමත භාවනා ටිකක් කරමු කියලා ඒ සායඩෝ දීලා තියෙනවා මෛත්‍රී භාවනා කරන්න ඇති. ආර උපාසක මහත්තයා කනට මී පැණි දැම්මා වගේලු සායඩෝ වගේ ස්වාමීන් වහන්සේනමක් මෛත්‍රී භාවනාව උගන්වන්නේ කියන්නේ සමතේ උගන්වන්නේ කියන්නේ. අනේ හොඳයි කියලා ගිහිල්ලා භාවනා කරලා පහුවෙන්ද ඇවිල්ලා කමඨාන් සුද්ධ කරනකොට බැන්නලු බැනිල්ලක් සායඩෝට ඔබ වහන්සේ මොකද්ද මෙච්චර කල් කිරුවේ මාව සම්පූර්ණයෙන් නැති කරා මෙච්චර හොඳ සමතයක් තියෙද්දිනේ මෙච්චර හොඳ සමාධි භාවනාවක් තියෙද්දිනේ මට මෙච්චර කල් විපස්සනා යුනේ අපරාධේ මගේ කාලේ
බලන්න ඊයේ දවසේ විතර හොඳ දවසක්මයි ජීවිතේම නෑ පුදුමාකාර සැපක් නේ තියෙන්නේ කියලා. ඉතින් සයිඩ් hina වෙවි කියනවා ඒ මනුස්සයාට ඒකේ තිබුණ ඒ සැප උත්තරී මනුස්ස ධර්මයක්. අම්මගෙන් බීපු කිරි වලටත් වැඩිය ලොකුයි. පුදුමාකාර ජීවිතේ පුරවන ගතියක් තියෙනවා. සම්පත්‍ති කර ගතියක් තියෙනවා. ඉතින් ඒකට සයිඩ්වට බැනලා තියෙනවා මට මෙච්චර කල් මේ විපස්සනාවක් කියනවා කොච්චර අමාරුද නිකන් බස් එකක් කෝච්චි පාරේ කරන් යනවා වගේ. කෝච්චියක් බස් පාරේ අරන් යනකොට ඔන්න අද තමයි භාවනා හරියි කියලා දොස් කිව්වයි කියලා. ඉතින් ඒ කෙනාට අර සමත භාවනා කියනකොට කනට මීපැණි දැම්මා වගේ ඒක බොහොම ඉක්මනට උපේනවා. හැබැයි ඒක පදනම් කරගෙන ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය තමයි ඒ කෙනා අධිපඤ්ඤා ධම්ම විපස්සනාවට යන්න. මොකද්ද අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා කියන්නේ? මේ අපි මේ උපේන සතිය දැන් මේ අපි උපයාගත්ත ආනාපානේ මේ දැන් උපයාගත්ත මේ සමාධිය අනිච්ඡං ඔය බල අපි උපයාගත්ත හුස්මත් ගෙවෙනවා නැති වෙනවා විපරිණාමයටපත් වෙනවා. අපි ඒක ඉරියව්වෙන් පැය දෙක තුනක් ඉන්න පුළුවන් ගතියත් විපරිණාමයටපත් වෙනවා. ඒක එක විදිහට තියෙන්නේ නැහැ අනිච්ඡං. ඒකට හොඳයි කියන සමාධිය ටික වේලාවක් යනකොට පහු වෙනකොට කොහු වෙනවා වගේ කොද්දල් වෙනවා. ඒක මෙතෙක්කල් වෙලා තියෙන නමුත් මේ කියන කෙනාට මේ චේතෝ සමතේ අගය කරන කෙනාට ඒක පිළිගන්න බෑ. යාට කිව්වොත් එහෙම ඔහොම තමයි සමතේ හොඳයි තමයි. ඕක නමුත් කඩා වැටෙනවා. ඕක වෙනස් වෙනවා. පිළිගන්න කැමතිත් නෑ. පිළිගන්න වුණොත් පිස්සු හැදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලෙම වෙච්ච සිද්ධි දෙක තුනක් පොතේ සඳහන් වෙලා තියෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමත විදර්ශනා භාවනා පොත විස්තර කරනකොට එක තැනක සඳහන් කරනවා. ඒ කාලේ ඉඳලා තියෙන අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ ඉතින් බොහෝම ජයට ධ්‍යාන භාවනා කරලා ඉතින් පැවිදි වෙලා බුදුහාමුදුරුවෝ දැකලා කමඨාන් අරගෙන හොඳට මහානකම හරි කියලා. ඒකින්ද ලස්සට කොඩිය දාගෙන ඉඳලා තියෙන්නේ. මට ඕනේ කරදරයක් ආවොත් මොනවා වුණත් මට ධානයකට සමවැදිච්චාම මොකක්වත් නැහැ. මට බොහොම ජයට ඉන්න පුළුවන් කියන එක ඒ ස්වාමීන් නිකන් බුද්ධියට සින්න වුණා වගේ නිතරම සමතේ වඩ ඉඳලා තියෙනවා. නමුත් මොකද්ද පරණ කර්මයකට මේ ස්වාමීන් වහන්සේ ලෙඩක් ඇවිල්ලා ඒ ලෙඩෙන් මරණාසන්න තත්ත්වයට ගිහිලා තියෙනවා. දැන් එතෙන්ද යනකම් මේ ස්වාමීන් මේ සමතේ පාවිච්චි කරා. දැන් මරණාසන්න අවස්ථාව වෙනකොට එයාට ධානයට සමවැද ගන්න බැරි වුණා. අර ඒ චිත්ත ශක්තිය, ඒ සමත ශක්තිය, ඒ ධාන ශක්තිය පිරිහුණා. දැන් ඊ හාමුදුරන්ට මරණ දෙකයි. මේක ඕනම වෙලාවක පාවිච්චි කරන්න කියලා හිතාගෙන සමතයක් නැහැ. දැන් මරණේ පේනවා. එයාට පේනවා හිත සම්පූර්ණ වික්ෂිප්තයි. ඒ කියන්නේ අර ගොනු වෙච්ච මීමැසි පොදිය එක පාරට ඇවිස්සුනා වගේ. එහෙම නැත්නම් මේ එකතු වෙලා තිබුණ අලු ගොන්නට කවුරු හරි දබස් ගාලා ගලකින් ගහපුවාම ඒක පාරට ඇවිස්සෙන්නේ. දුවිලි කොටකට මේ වගේ ඇවිස්සුනා. මේ ස්වාමීන් වහන්සේ දැනගත්තා මැරෙන්න වෙන්න මේ ඇවිස්සිච්ච හිතෙන් හරියට විශ්ෝප වෙලා අර උපස්ථාන ආපේ හාමුදුරුවෝ කතා කරලා දෙනවා අනේ එවත්නි පුළුවන් නම් සරුවච්චන් වහන්සේට ගිහිලා කියන්න මම ඊටාම දුක්ඛිත තත්ත්වයටපත් වෙලා ඉන්නවා කියලා. ඉතින් එහෙම පණිවිඩයක් හම්බෙච්ච ගමන් හැමදාම සරුවච්චන් වහන්සේ ඇඳ ගාවට වඩින්නේ නැහැ. නමුත් මෙතනදී වඩිනවා. ඒක සුවිශේෂී සිද්ධියක් නිසා. වන්නකොට අර ස්වාමීන් මර ඇඳේ ඉඳගෙන බුදුහාමට එනකොට නැගිටින්න හදනවා වන්දිදිවස්ක වාස්සජී මං එනවයි කියලා නැගිටින්න හදන්න එපා. ඇඳේ ඔහොම වාඩි වෙලා ඉන්න. මොකද ඒ වෙලාවේ අසනීපයි හොඳටම අපේ වචෙන් කියන අන්තිමයි. එහෙනම් ආසන්නයි. ලං වෙලා අහනවා මොකද අස්සජී හිත අනේ ස්වාමීන් වහන්සේ මොනම විදියකින්වත් මට හිතා ගන්න බෑ මේ මරණ වෙලාවේ මෙච්චර අවුල් වෙයි කියලා. මම පැවිද්දෙක් මම භාවනා කරපු කෙනෙක් මට සමතිය හරි ගිය කෙනෙක් ඕනේ ප්‍රශ්නකදී මම මගේ ගැලවුම තියාගත්ත කෙනෙක් අනේ ස්වාමීන් දැන් එකක් ධ්‍යානෙත් නැහැ අන්තික මරණේ ලඟ වෙනවා අරක හිත ඇවිස්සුනා පුදුම විදියට කියලා. බුදුන් සාහනවා අස්සජී උඹේ සීලේ අඩුපාඩුවක් එහෙම තියනවාද කියලා. අනෝනේ ශාන්ත කොච්චර සමතේ කඩාගත්තත් මම සීලේ කඩාගත්තේ නැහැ මගේ මහානකම තියෙනවා ශික්ෂාපදේ. ඒකවල බුදුන් සාහනවා සාන මේ කස්සප
මේ අස්සජී උඹත් මේ අනිකුත් සමාධි ශාසනවල වගේ මේ සමතය ලොකුයි කියන ශාසනයක්ද බුදුහාමුදුරන්ගේවත් බලාපොරොත්තු වෙන්නේ. බුද්ධ ශාසනයේ සමතේ ඉච්චර ලොකු නෑ. ඔය සීලේ කැඩිලා නැත්තම් සීලේ පිළිබඳ විශ්වාසය තියෙනවා නම් ඔබට ඕන වෙලාවක ඕක නැවත හදා ගන්න පුළුවන්. ඔය සමතේ කැඩුනට බය වෙන්න එපා. සීලේ කඩාගත්තේ නැත්තම් සන්තෝෂය. ඒ ස්වාමීන් වහන්සේට ඇති වෙච්ච සතුට මේ සමතේ කැඩලා ගියත් මේ බුදුහාමුදුරුවෝ දිලිසි ළඟ ඉඳගෙන කියනවා සීලේ කඩාගත්තේ නැත්තම් බය වෙන දෙයක් නැහැ කියලා මාර්ගඵල අවබෝධිකුත් එක්කම පිරුණම් පෑම සිද්ධ වෙනවා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ සමත විදර්ශනා භාවනා පොතේ මම ගිහි කාලේ ওই පොත නැවත මුද්‍රණයක් කරා. ඒ මොකද ඒ වගේ හරි ලස්සන ධර්ම කරුණු ගොඩක් ඒකේ තිබුණා. ඒ වගේම තමයි අපි 280 විතර වගේ වෙන වැඩමුළුවකදී අපි වක්කලි මහරහතන් වහන්සේ පිළිබඳ කතාවකුත් නැත්නම් සූත්‍රයකුත් අපි ගත්ත ဒုတိ ය සමාධි සූත්‍රය වගේ ගත්තා. වක්කලි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලියට වෙලා දවස් 3ක් බුදුරජාණන් වහන්සේගේ රූපේ දිහා බලන් හිටියා. ඒ තරම්ම රූප සම්පත්තිය. බුදුරජාණන් වහන්සේත් ඉඩ දුන්නා ඕනේ කමක් නැහැ ඊකර. පුදුමාකාර ආසාවක් නේ තියෙන්නේ. දැන් ওই මිනිස්සුන්ට තියෙන රූප සුන්දරී තරඟ බලන්න තියෙන ආසාවක් ගෑනු වේලුවෙන් එහාට මෙහාට ඇවිද යනකොට අපේ අම්මේ වීදම් කරගෙන බලන්නේ. දැන් දැකපුනේ ටිකක් වාගේ. ඒක බුදුහාමරෝ දැක්කට ලොකුවටනේ දැන් ඒක කරලා තියෙන්නේ. ඒක ටිකට් එකක් කීයද? ඒකට රෙද්ද උසන්න ගෑනු කොච්චර ඉන්නවද ලෝකේ? ඒිට හපන් මේ ඒකත් හරි පිස්සුවක් ඒක. මේ වගේ තමයි වක්කලි හාමුදුරන් කියන්නේ බුදුජානනාංශිකේ දෙසක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන තියා අන්තිම තුන්වෙනි දවසේ වක්කලි බුදුට කිව්වා බුදුජානනාංශේ මේ දෙසිස් කුණ බෙදියා බල්ලා වක්කලියුමට ඇති වැඩක් නැහැ. ඔබ ගිහිල්ලා බණ භාවනාවක් කරගන්න කියලා. බුදුරජාණන්සේ තමන්ගේ ශරීරයට කිව්වේ දෙතිස් කුණපේ කියලා. අපි එහෙම කියන්න කැමති නෑනේ. අපි කියන්නේ බුදුරජාණන්සේගේ ධාතුන් කියලානේ. මේ පූතිකය දිහා බල්ලා ඇති වැඩේ මොකද්ද වක්කලි? ගිහිල්ලා උඹේ වැඩක් කරගන්න කියලා. ඉතින් වක්කලි හාමුදුරුවෝ එළියට ගිහිල්ලා බණ භාවනා කරගෙන හිටියා. ඒ කියන්නේ සෑහෙන නැත්නම් පැවිදි වෙන්න තරම් උනන්දුවක් නැහැනේ. නමුත් මාර්ගඵල ලබා ගන්න බැරි වුණා. මරණ මොහොතේ එනකොට ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයටපත් වුණාට බුදුන් දැකපු ලස්සන ශ්‍රී ශරීරයත් මතක් කරගන්න බැරි වුණා. තමන්ගේ හිතේ තිබුණ සතුටක් නැති වුණා. පුදුම වික්ෂිප්ත භාවයකටපත් වුණා. අර වගේම පණිවිඩයක් කරනවා අනේ බුදුරජාන් වහන්සේට කියන්නේ වක්කලියට අන්තිමයි වැඩේ ජෝම්බාස්ට ගිහිල්ලා තියෙන කියලා. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා වක්කලි මොකද කියලා. මේ විවිධ වික්ෂිප්ත දානේ ස්වාංශ අහන්න දෙයක් නැහැ සම්පූර්ණ වික්ෂිප්තයි. පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරලා කියනවා මේ වාගේ Tamanට පාලනය කරගන්න බැරි හිතක් තියාගෙන මේ හිතට මගේ කිව්වොත් ඔය හිත ඕක තමයි කරන්නේ මරණ වෙලාව. මේ පාලනය කරගන්න බැරි කයක් තියාගෙන මේක මගේ කිව්වොත් ඔය කය ওই ටික තමයි අපිට කරන්නේ මරණ වෙලාවේදී. මේ ශරීරයෙන් දැනෙන වේදනා තියෙනවනේ. රිදීම්, කැක්කුම්, පිපුරුම් මේවා මගේ කියාගත්තොත් ඔව් අපිට දෙනවා දෙවිල්ලක් මරණ වෙලාවේදී පෙත්ත කපලා යන්න. යම් සංඥාවක් මම ගෑනු කෙනෙක්, මම පිරිමි කෙනෙක්, මම කුලවන්තයි, මම ධනවන්තයි, මම තරුණයි, මම ලෙඩ රෝග මට නැහැ, මට අරක තියෙනවා මේක තියෙනවා ඔය සේරම අන්තිමට ඝෝර විසසහිත සර්පෙක් වගේ මතකේ අපිට පහර දෙනවා මරණ වෙලාවේ. අපි යම් යම් කෙරුම් කරලා තියෙනවානේ ලංකාව ජීවත් වෙන කාලේ සංස්කාර මෙච්චර දරු හදලා තියෙනවා, මෙච්චර පොත්පත් තියෙනවා, මෙච්චර විහාර හදලා තියෙනවා, මෙච්චර කොත්පල හදලා තියෙනවා, මෙච්චර අපි නම් ගොඩක් ලයිස්තු තියෙන ඔය සේරම අපිට විෂඝෝර සර්පෙක් වගේ ඇවිල්ලා වද දෙනවා. ඒ නිසා වික්ෂිප්ත භාවයේ තමයි එම කෙනෙකුට ඉතුරු වෙන්නේ. එයාගේ මේ හදාගත්ත හිතක් නැහැ. නැත්තම් මැරෙන්න ඉස්සෙල්ලම මේ ළමා සෙල්ලම්, වැලි සෙල්ලම් බත්තු වෙනව ගැන ඔච්චර හයියෙන් කතා කරන්න දෙයක් නැහැ. උඹේ භාවනාවක් කරගනින් කියන එක වෙනුවට මෙව්ව එකතු කරගෙන කටිට ඕක තමයි වෙන්නේ කියලා බුදුරජාණන්සේගේ හිත සනසලා ඊට පස්සේ වක්කලි හාමුදුරන්ට ලොකු සතුටක් ඇති වෙනවා. අර වික්ෂිප්ත භාවය වෙනුවට දැන් බුදුරජාණන්සේත් වැඩියා. බුදුරජාණන්සේ කියනවා ඔබ තියාගෙන ඉන්න දේ තිබ්බොත් නම් මරණ වෙලාවේදී ඔච්චර තමයි වෙන්නේ කියලා. ඒක පාරට හිත ප්‍රසාද භාවයකටපත් වෙනවා.
මේ වක්කලි හැමෝම දන්නා සුළු වෙලාවයි යෝග තියෙන්නේ කියලා. ආයෙසරයක් හිතාර අච්චාරු දැම්මා වගේ මඩපුවක් ගෙඩියක් වගේ අර තුප්පහයි නීච තුච්ච තත්ත්වයට වැටෙනවා කියලා. ඒ ගමන්ම දැලිපි අරගෙන බෙල්ල කපා ගන්න. අර හොඳට හිත පවතින වෙලාවෙම දන්නවා තා පොඩ්ඩකින් වැඩේ යනවායි කියලා. ඒතර බුදුරජාන් වහන්සේත් උපදෙස් දීලා ළඟ තැනකට වෙලා වැඩ ඉන්නවා. බුදුරජාන්සේ මේක නිකන් ගෙස් කරා වගේ වෙන්න පුළුවන් වගේ. පහුවෙන්ද යනවා යනකොට වක්කලි හැමෝගේ ශරීරේ තියෙන දරකඩක් වගේ වැටිලා බෙල්ල කපාන. එතකොට බුදුරජාණන්සේ සංඝයා අරගෙන වඩින්නේ. ඒකල අහනවා මහන්නේ මේ වටේ උඹලට පේනවද හේවණලක් ඇවිදිනවා වගේ. උඹලට පේනවද දුමාරයක් වගේ එකක් තියෙනවා. ඔව් මේ තමයි මායя හොයනවා මේ වක්කලිගේ නැති වෙච්ච විඥාණයට මොකද උනේ කියලා. බල දන්නවද මොකද උනේ වක්කනේ බෙල්ල කපා ගන්නවත් එක්කම රහත් උනායි කියලා. මුද චිත්ත tattwක හිටියා අධික වේදනාවක් ආවේ ඒක මතම භාවනා කරලා සමශීශීව මිය යෑම සහ රහත් වීම එකට සිද්ධ වුණා. එතකොට ඒ හිත ඊට පස්සේ රඳන්නේ නැහැ නේ මොකේකවත්. දැන් මේ හිත එක්ක ශරීරේ මගේ රූපේ කියන එකේ රඳලා තියෙනවා. ඒකනේ අපි මේ රූප ලාවන්‍ය කර කර පෙන්නා අනම්මනම් කරන්නේ. විශේෂයෙන්ම අවුරුදු 20 30 දශකයේ වර්ණ දශකයේ කියලා කියන්නේ. දැන් ඉන්න මේ නාකි හොල්මන් වලට නම් ගෝ මතකත් නැහැ දැන්. ඒක දැන් ඉතින් හොඳටම හැට පිටලා හොට බිම යනන්නේ තියෙන්නේ. නැත්නම් 30 දශකයේ කියලා කියන්නේ කවුරුත් නිකන් පෙන්කෙලින වයසනේ. ඒක අල්ලගන්නේ මුළු ලෝකෙම අද දුවන්නේ රූපලාවන්‍යන්නේ. අද ලෝකේ තියෙන ප්‍රධානම ආදායම ක්‍රමය තමයි මේ ගෑනුන්ගේ රෙද්ද උසලා පෙන්වන එක. ලංකාවේ ඒකත් එක බුදු පිළිම විකුණන එක. ওই දෙකම වියදම් කරනවා. පුදුම විදියට පත්තරවල පිටු හැදෙනවා වෙසක් කාඩ් ගහනවා. ඔය දෙක විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඒව දැක්කට ඇති වෙන්නේ නැහැ. බුදු පිළිමේ දැක්කට ඇති වෙන්නේ නැහැ. ගෑණියෙකුගේ හෙළුව දැක්කාම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකටම තමයි ලෝකේ හම්බ කරන ක්‍රම තියෙන්නේ. ඒකට ඉතින් 20 30 අද ළමයි ඉතුරු වෙලා නැහැ. ඔක්කොමලා විනාශ කරලා ඉවරයි. ඒගොල්ලෝ තමයි ඔය දියුණු රටවල් වල ප්‍රධාන වශයෙන් ආයතන වල නායකත්වයට කරන කටයුතු කරන්නේ යං බ්ලඩ් කියලා. ඒගොල්ලන්ගේ ක්‍රම විදිය ඕක නායක ඉහෙනකට පැවිච්ච මිනිස්සුන්ට ගරු කරන්නේ. ඒගොල්ලන්ගේ ක්‍රමයේ තියෙන ආස්වාදේ ඉඳුරම් පිනවීම. ඉතින් මේකත් ලෝකයක් දහරමානිස් කියලා මේ වගේ වෙනකොට කොළඹ නගරේ රැට සිරිපුරමිනි ප්‍රීති සාගරේ. ඉතින් රජයත් කරන්න හදන ඉතින් කොයින් හරි සල්ලි එපා යප්පා. සිංගප්පූරුවේ හදලා තියෙනවා ඒක මේ පුංචි රටක්. සිංගප්පූරු කියන්නේ එච්චර අගනුවරක් විතරයි ඒක. වෙන රටක් නෑ. අර මැලේසියාවේ අන්තිමට තියෙන පුංචි කොනක්. ඒගොල්ලෝ මුහුද ගොඩ කෙරුවා අක්කර 5ක් විතර. ඒ අක්කර 5 කැසිනෝ ගැහුවා. සූදු කෙලින තැන. සිංගප්පූරු එක්කෙනෙක් යනවා නම් ඒකට ඩොලර් 500ක් පෙන්වන්න ඕනේ යන්න. පිටරටින් ගිය කට්ටියට සල්ලි ගන්න ඕනේ නැහැ. ඒකේදී ඔය තියෙන මත්පැන් පානේද, ස්ත්‍රී දූෂණයේද, සූදු කෙලිද ඔක්කොම තියෙනවා. පුදුමාකාර ආදායමක් තියෙනවා. අර මොහොදු ගඩු කරපු සල්ලි හම්බෙලා තියෙනවා. උස කනෝඩ පේනවා නිකන් නමක් නතර කරලා තියෙනා වගේ මුගක් උඩ. ඒ වගේ තමයි ඔය සූදු කෙලි. රට හරි දියුණුයි. ඔක්කොම මේ තරුණ ජනතාව තමයි පාලනය කරන්නේ. ඒකක් තමයි අපිට මේ සිංගප්පූරු කියලා කියන්නේ. සිංගප්පූරු නෙවෙයි. මේක හදන්න ඉස්සෙල්ලා සිංගප්පූරුවේ ලීක් වානියු ලංකාවට ඇලකලු මම කවදා හරි සිංගප්පූරුව ලංකාවේ තරමට දියුණු කරනවායි කියලා. එතකොට ලංකාව හරි සස්සිරිකයි. දැන් අද අපිට සිංගප්පූරුවක් වෙන්න බැරුව සිංගප්පූරු වෙලා තියෙනවා. තනි කර කැසිනෝ. ඉතින් ඒ රූපේ අල්ලගෙනනේ අපි මේ මුළු ජීවිතේම ගත කරන්නේ. මේ මගේ දරුවා, මේ මගේ නිශ්චල දේපොළ, මේ මගේ ඇඟ මෙහෙමයි, මේක දිග මෙහෙමයි, පළල මෙහෙමයි, නිලියක් ගැන පත්තරේ දැම්මනම් මෙච්චර ගැඹුරයි, මෙච්චර දිගයි කියලා විස්තර දානවා දැකලා තියෙනවනේ. ප්‍රොෆයිල් එක සම්පූර්ණයෙන් පෙන්නනවා. දැන් ওই හිස්ටෝග්‍රෑම් කියලා එකක් තියෙනවා. ඒකේ හැම ගෑණියෙක්ම කෙල්ලෙක්ම Taman පිළිබඳ ප්‍රොෆයිල් එක දාන. දාපු ගමන් අර
පටියට බැල්ලිය පිටිපස්ස යන බල්ලෝ වගේ වටේට කොල්ලෝ එකතු වෙනවා. ඉතින් කෙල්ල හිතා ගන්නවා යකෝ මෙච්චරම මං ජනප්‍රියද? ආය අම්මා කින්දේ අහන්න ඕනේ. තාත්තා කින්දේ අහන්න ඕනේ. අනේ හිටන් දෙනකොට 3-4 දිනක් වහකාලා. අද ඒව හොයාගත්ත මිනිසුන්ට ලැජ්ජයි. මේ වගේ පිස්සු බල්ලන්ට කඩුවක් අතර දුන්නොත්, ෆෝන් එකක් අතර දුන්නොත් මොකද්ද කරන්නේ කියලා. මොකද මේ රූපය මම කියාගෙන. රූපය ඒතම් මේ අත්තා, ඒතම් මේ රූපම් මේ අත්තා. නේසෝ හමස්මි කියනකොට රූපය මම කියාගෙන. නාහි උනත් බලන්නකෝ. අල්ලගෙන නැටිල්ල නාගි ගෑණියක් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම මේකප් දාලා දාන්න ලෑල්ල වගේ නේ මූණ. ඒ අර ඇඳුම් කාමර වලට ගියාම ෆිටෝන් එකට යනවා. ගිහිල්ලා ඉල නාකියෙන් අහනවා මහත්තයගේ ලස්සනද මම ඈ? නාහත්තයට වමනේන අනේ ඇත්තයි ලස්සනයි අනේ කියනවා. ඊට තව එකක් දාගෙන ඉගෙන කොහොමද? ඌ අනේ ලස්සනයි කියනවා. දැන් ඊගාව එක දාගෙන දැන් ලස්සන. ඌ අනේ ඔයා මේ පිස්සු කෙලින්න බෑ තුනටම ලස්සනයි කියලා කියන්නේ බොරුවනේ කියන්නේ මොකේද ලස්සන කියලා අහනවා නාකියයි. නාගයට කට උත්තර නැහැ කොහොමදත් ලස්සන නෑ මේක. ඇඳුම් කාමරේ ඕන තරම් ඇඳුම් තියෙනවා අරක ගිහිලා අර ඇඳුම් බඳගෙන ගිහලා නටලා පෙන්නනවා මහත්යට විතරයි පෙන්නන්නේ අනික් කට්ටිය ඔය පිස්සු හුටන් දිහා බලන්න යන්නේ නැහැ. අයියෝ තියෙන කෝලම් ඔය පිටරට මෝල් එකකට එහෙම ගියාම මේ රූපලාවන්‍යයට ස්ටෝල්ස් දාලා තියෙන හැටි පාටි එකට යන්න ඉස්සලා පැය දෙකකට විතර කලින් ගිහිලා මේකප් එකක් දාන්න. බැරි වෙලාවත් මේ වගේ වැස්සකට එහෙම අහුණා නම් ඉවරයි. ඊට පස්සේ වේදනාව සඳහා මුළු ලෝකෙම සැප විඳින්නනේ හදන්නේ. ඒකට කියනවා ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ සත්තු පවා සැප විඳින්න කැමතියි. මොකද මේ වේදනාව තමයි පොහසත්කම කියලා කියන්නේ. නිසා දෙඤ්ඤන් සැප දරුවන්ට දෙන්න හදනවා අම්මා අප්පා. දරුවෝ අම්මලාට අප්පලාට දෙන්න හදනවා. ආණ්ඩුව කියනවා දෙඤ්ඤන් සැප අපිට ඡන්ද දෙන්නකෝ. ආර්ථික විශේෂඥයෝ කියනවා මෙන්න උපක්‍රම. අපි දෙන්නම් මේ රත්තරන් සමීකරණ. දැන් කෙලවෙලා තියෙන ඔච්චර ආර්ථික විශේෂඥයින්ද කවුද නැත්තේ කියලා බලන්න එකට අහුවෙන්නේ නැත්තේ කවුද ඉන්නේ කියලා. නිසා වේදනාව මම නිසා මගේ එකම ප්‍රයත්නය මේ අපේ සිංහල බුද්ධ ආගම් කට්ටියට අපේ ගමට අපේ රටට සැප දෙන්න. එහෙම නැත්නම් සංඥා කියලා කියන්නේ අපි අර විශ්ය දන්නවා මෙච්චර මතක තියෙනවා ඒක මනෝමයෙන් ගණන් හදන්න පුළුවන් මට ඕන දෙයක් බලන්න පුළුවන් ඕන තැනකට යන්න පුළුවන් කියලා මේ පිස්සු විකාර ටිකක් නේ ඔළුවේ තියාගෙන ඉන්නේ මේ අධ්‍යාපනයේ කියලා. ඉතින් මේ අකුඩ ඉඳපු ගමන් ඕම් මතක නැති. ඕන්න අල්සයිමර් කියලා බේතක් ගන්නවා. එහෙම නැත්නම් ඩිමෙන්ෂියා කියලා කියනවා. අන්ධ බජල් වෙනවා මතක නැති වෙනවා ෂෝට් මෙමරි එක නැති වෙනවා කියනවා මල්ල කෙලි. අද 55 වෙනකොට කවුරුත් අංජබජල් වෙන විදිහට තමයි අපිට ඉන්ජෙක්ෂන් ටික දීලා තියෙන්නේ. අපිට දෙන ට්‍රිපල් ඉන්ජෙක්ෂන් එකේ ඉඳලා සියල්ල සංවිධානය කරලා තියෙන්නේ 55 60 වෙනකොට මොකක් හරි වයර් මාරු වෙන ජොබ් එකක් හදලා තියෙනවා. නිසා 55 60 වෙච්චාම තරුණ ළමයින්ට පුදුම බරක් මේ නාකි උච්චියෝ. පුදුමාකාර බරක්. මොකද මේ ඉස්සර නාකි වගේ නෙවෙයි මේ මිනිසුන්ට හැමදේම අර දරුවන්ගෙන් ඉල්ලනවා. උමුත් මේ ගෑනු දරුවෝ හදාන ගයක් හදාගෙන ණයට ලෝන් ණයට මේකක් කරන ජීවත් වෙන. අනේ අර නාකිච්චි ආවට පස්සේ ඉතින් මනලද පුතේ කිරි දුන්නේ වානුබට කියලා අහනවා. අරු යන්තම් තමයි වීපතක්වත් දෙන්නේ. මෙහෙ එන්න අප්පා මේ භාවනා කරන්න ඇවිල්ලා හරි ළමයි හරි කැමති ඔය නාකිච්චෝ භාවනා කරනවා. මොකද ගෙවල් දොරවල ප්‍රශ්න නැහැනේ. ඕගොල්ලෝ ආපහු යන දවසට අරු විරේක බේත් බොනවා. ඕන් අද හොල්මන එනවා ගෙදර ආවට පස්සේ ඕන මෛත්‍රී භාවනා කරුවා කියයි සංකාරූපේක්ඛා ඥානෙ ලැබුවා කියයි උදේ අබ්බේ ඥානෙ ලැබුවා කියයි. අනේ මේව හොල්මන් පිස්සු. මේ සංඥා ටිකක් ඔළුවේ තියාගෙන අර මේ උන් අර දරුවා රසාවල් දෙක තුනක් කරගෙන තමයි උන් ජීවත් වෙන්නේ. මේ නාකියෙක් එක නාකිච්චියෙක් හිටියාන ඉවරයි. මරුණාට පස්සේ අරුන් පාටි දානවා. ඒකට කියන්නේ 7 දවසේ දාන දෙනවයි කියලා. හරි සතුටුයි මරුණාට ආච්චි මල ගෙදර වගේ. මේ සංඥාවල් ටිකක් තියාගෙන ඉන්නවා අපි. අපේ දරුවෝ අපිට සලකන්න ඕනේ. මොකද අපි සැලකුවයි. ඒක බුදුහාමරපා අනුමත කරපු දෙයක්.
මොකද කමන්ට ගුණ චරිතයක් නැත්තම් කරපු භාවනාවක් නැත්තම් නිකම් මේ අවුවට නාකි වෙලා නම් මල වාතයක් නෙමේක. මල වාතයක් නෙමෙයි සලකුම් ගන්නවයි කියන එක බුදුජානක කියනවා ආහුණෙය පාහුණෙය දක්ඛිනේය අංජලි කරණීය වෙන්න එයාලගේ ගුණ චරිතයක් තියෙන්න ඕන. නැත්තම් දරුවෝ වැලමිටෙන් තමයි අල්ලන්නේ. ඇඳි මිටෙන් තමයි බෙදන්නේ. ඔක්කොමලා හිතන්නේ නෑ මට මෙහෙම සලකන්න ඕනේ කියලා. සංඝයා තුලත් එහෙමයි. ඔය සංඥාව නිකන් බොරු කතාවක්. තමන්ගේ ආත්ම විශ්වාසයක් නැත්තම් ලෙඩ වෙන්න නේ වයසට යන්නේ මොනවට හරි. ඉතින් ඒ වගේ නැත්තම් ඒගොල්ලෝ වයසට යන්න බයයි, රැ වෙනකොට බයයි, මැරෙන්න බයයි. එයපා මේ මිනිස්සු මාව නොසලකයි. ඒ නැත්තම් සංස්කාර ගැන කතා කරන කෙරුවාවල්. මම මෙච්චර ළමයි හම්බ වෙලා තියෙනවා, මට මෙච්චර ගෙවල් හදලා තියෙනවා, මම මෙච්චර පොත් තියලා තියෙනවා, මම මෙච්චර ජිත් ඇඳලා තියෙනවා, මම මෙච්චර ගල් කැටයන් කරලා තියෙනවා. ඔය එකක්වත් මරණයෙන් එහාට යන්නේ නෑනේ. ඔක්කොම මරණය මෙහා තියෙන දේවල්. එහෙම නැත්තම් විඥානය කියනවා මම සහ මම නෙවෙයි. මේ ටික මගේ, මේ ටික මගේ නෙවෙයි. අපේ හැම චින්තනයකම, හැම වචනයකම, හැම ක්‍රියාවකම මේ මමයා කියන එක සීමා වෙච්චි වචන ස්වභාවයක් නේ අපි ළඟ තියෙන්නේ. චින්තන ස්වභාවයක් නේ අපි ළඟ තියෙන්නේ. ක්‍රියා ස්වභාවයක් නේ තියෙන්නේ. බල්ලෙක් බලන්නේ මේ බල්ලා ඉන්න ප්‍රදේශයේ උගේ. ඒකට ආයේ වෙන බල්ලෝ එන්න බෑ. ආපු ගමන් බිම්ම පෙරලාගෙන කන. ඒක තමයි උගේ. ඒ වගේම අපිට කියලා ගයක් වෙන නිශ්චල දේපොළ. ඉතින් ඒ ටික නැත්තම් පිස්සු හැදෙනවා. දැන් වක්කලි හාමුදුරන්ගේ හිත නිරුද්ධ වුණා. දැන් ඒක රූපෙත් නැහැ, වේදනාවෙත් නැහැ, සංඥාවෙත් නැහැ, සංස්කාරවලත් නැහැ. මම කියාගන්නෙත් දැන් මායя දන්නවා ෂුවර් මේක ගිහිල්ලා කොහේ හරි වහගනි. කුඩල මෙතනින් ගිහිල්ලා පැත්තෙන් ඇල්ලුවා වගේ. අල්ලන්න බෑ. අද දෙතුන් දිනක් භාවනා කරනකොට කියලා තිබුණා මගේ හිත මොකද්ද ඒ වගේ දන්නේ නැත්නම්කට යනවා. අනේ හාමුදුරනේ මාව බේරගන්න බුදු අම්මෝ ඇඩ්ඩස් නැතුව ගියෝ. මාව බේරගන්න මොකද මන් දැන් කරන්නේ කියලා කලබල වෙනවා. මොකද අර රූපෙත් හිටලා නැහැ වෙලාවේ කියන්නේ කයි. ඊට පස්සේ වේදනාවෙත් නැහැ, හුස්ම ගන්නවා දැනෙන්නෙත් නැහැ, සංඥාවෙත් නැහැ, සංස්කාරයකත් නැහැ, විඥානෙත් නැහැ. ඉතින් ඒකට වක්කලි හාමුදුරගේ බෙල්ල කපා ගන්න ඕනේ නැහැ. මේ භාවනා කරනකොට එදෙන්න යනවා. කිසි කෙනෙක් දන්නේ නැනේ මේ නිවන කියලා කියන්නේ මේ වගේ තැනක පිහිටපු නැති එහෙම නැත්නම් අපපතිත්‍ිත දෙයක් ප්‍රතිෂ්ඨාවක් නැහැ. අනිදර්ශනයි. ඒක පෙන්වන්නට නිදර්ශනය කරලා පෙන්වන්න බෑ. ඒක Hindu ආගමේ කියලා කියනවා නිර්ගුණ තත්වයක් කියලා. ඒකට කිසිම ගුණයක් නැහැ. ඉතින් ගිය ගමන් පේන්නේ මාව නැති උනායි කියලා වගේ. මාව අපි කියන්නේ ළඟදී චිත්‍රපටියකට තව ඇඩ්‍රස් නැතුව ගියා. අඳුන ගන්න බැරුව ගියා. ආන්නේ එතෙන්ද ගියා නම් යාට පේනවා සමතය හදාගත්තට පස්සේ හිතට කියලා දෙන්න ඕනේ මේ සමතයත් අනිච්චන් දුක්ඛං අනාත්තාං. මේ අපි මේ වැඩේට හොයාගත්ත මේ සතියත් අනිච්චන් දුක්ඛං අනාත්තාං. වැඩේට මේ ඉස්සරහින් තියාගත්ත ආනාපානියත් දිගටම හිටින්නේ නැහැ. ඒක මේ මගේ සතිය වැඩිලා නෙවෙයි, කැඩිලා නෙවෙයි. ඒ හැටි. ඒක ගෙවෙනවා. මත ඒක දරන්න බෑ. අර මුලින් කියන සමත චේතෝ සමදියක් නැතුව, මගේ බණහන් නැතුව, කමඨාන සුද්ධ වෙන්නේ නැතුව, ලෑස්ති වෙලා ගියේ නැත්තම් භාවනා හරියනකොට වැරදුනා කියලා තමයි තේරෙන්නේ. මෙහෙමනම් මේ බුදුන් ඉපදිලා අවුරුදු 2600ක් ගිය ලෝකේ අබුද්ධෝත්පාද කාලවල භාවනාවක් ගැන හිතන්නකෝ. භාවනා කරලා Tamanට ලැබෙන අත්දැකීමක් කවදාවත් හොඳ පැත්තකට දාලා තේරුම් ගන්න පුළුවන් වේද? මණික් ගලේ පය වැදුනට කන ඇහිඳලා ගනීද කියලා කියනවා. මණික් ගලට බැලලයි. මොකද අනික් ගලට වඩා බරයිනේ මේක. කකුල තුවාල වෙනවා උගේ. කනට පොට්ටයට මණික් ගලේ පය වැදුනහම ඌ ඇහිඳලා ගන්නේ අම්මා මතක් කරලා බයිනවා අර ගලට. ඒ වගේ තමයි භාවනාවේදී මේ සමතේ හරි ගියත් ඒ අධිපඤ්ඤා විපස්සනාව නොකරන කෙනාට භවනා හරියනකොට මණික් ගලේ පය වැදිච්ච අන්ධෙක් වාගේ තමයි කතාව. ඉතින් ඒකට ගොඩ එන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ කමඨාන් සුද්ධ කරන එක අහගෙන ඉන්න. අපි හැමදාම 1-2 පැය ඔයගොල්ලෝ ගෙවල් දොරවල් හිටියත් මෙහි හිටියත් අපි මේකට කතා කරනකොට බයනේ භවනා කරන කෙනෙකුට හිත මේ වගේ විමුක්තිය පැත්තට යනකොට හිත මේ වගේ
මන්ද පැත්තට යනකොට එයාට පේන්නේ අසරණ වුණා, බය වුණා, තනි වුණා වගේ. තව සමහරක් කට්ටිය ඉන්නවා ඒකට තමයි භාවනාව කියලා. ඒක තමයි නිවන කියලා හිතා ගන්නවා. දැන් නම් වැඩේ හරි. මං ඉන්නේ ස්වාමීන් වහන්සේ අනිමිත්ත සමාධියේද, මං ඉන්නේ ස්වාමීන් නේව සංඥා නාසඤ්ඤා ආයතනයේද, මං ඉන්නේ ස්වාමීන් සංස්කාර උපේක්ෂාවේද කියලා ඔන්න එක කට්ටියක් අල්ලනවා. අනිත් ගොල්ලේකට වෛර කරනවා. මේ දෙකෙන් බේරන්න තමයි මේක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි අත්ත ප්‍රශ්නේ. assume මෙන්න මේකට තමයි බුදු කෙනෙක් අපිට අවශ්‍ය වෙන්නේ. ඒකට තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ හොඳට සමතේ වඩලා ඒ උපයන ලද සියල්ලම ආයත් අනිත්‍යර දාලා බලපං, දුකට දාලා බලපං, අනාත්මෙට දාලා බලපං. ඒ නිසා අපි ළඟ තියෙන යම් රූපස්කන්ධයක් තියෙනවා, වේදනාස්කන්ධයක් තියෙනවා, සංඥාස්කන්ධයක් තියෙනවා, සංස්කාරස්කන්ධයක් තියෙනවා, විඥානස්කන්ධයක් තියෙනවා. නැත්නම් රූප කියලා කන්දක් තියෙනවා ගොඩක්. එහෙම නැත්නම් වේදනා කියලා කන්දක් ගොඩක් තියෙනවා. එහෙනම් අපේ මතකය සංඥා කියලා ගොඩක් තියෙනවා කන්දක් තියෙනවා. මම කරපු කෙරුවාවල් කියලා හිතාගෙන ඉන්නවනම් කන්දක් එහෙනම් ගොඩක්. එතන මම මෙහෙ මම නොවන දේ මේකයි කියලා මම තා මම නොවේ කියලා අතන යම් අනන්‍යතාවයක් තියෙනවා. අන්න ඕකට විහිළු කරලා බලන්න ඕනේ. ඒක තමන් කරගන්නවා මිස තව කෙනෙක් කිව්වොත් ආත්ම නිෂේධනයක් සිද්ධ වෙනවා. මූණට කෙල ගැහිමක් සිද්ධ වෙනවා. එයාට හරියට තරහ යනවා. එයාට පුද්ගලිකත්වේ නැති වුණා වගේ වෙනවා. පුද්ගලිකයි රහසිගතයි කියන එක නැති වෙනවා. ඒකයි අපි මේ වගේ වාතාවරණයක් හදලා දීලා එතෙන්ද හිත නැවත නැවත යන්න ගන්නවා. ඒකට මනාපද අමනාපද. ඒ මොකක්වත්ම නැති හිස් තැනකට යනවනම් මනාපද අමනාපද කියන එක අපි හෙට කතා කරමු. දැනට මෙතනින් අද ධර්මදේශනා නැත කරනවා. තමන් කරගෙන යන භාවනාවේදී මතුවෙන తত্ত্বය මෙන්න මේ වගේ පූර්ව නිගමන වලට එන්නේ නැතුව ඒක හෙලි කරන්න මේ සභාවට හෙලි කරන්න කර්මස්ථාන වාර්තාවට. ඒකට අපිට අපේ භාවනාවෙන් අනිත් කෙනාගේ භාවනාවෙන් අපටත් හදා බෙදා ගැනීමක් සාකච්ඡාවේදී කරන්න පුළුවන්. ඒ අදහසින් මෙතෙන් පටන් දිගට භාවනාව කරගෙන යන්න මේ දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාටම සනසිය මුදා වේවා කියලා ප්‍රාර්ථනා